හරිද? මුල කිරීම සමහර අයගේ වැරදි. දැන් පළවෙනි එක ගත්තොත් තියෙන්නේ 250 ගානේ 30ක් 7500යි. ඊට පස්සේ 250 ගානේ 32ක් 8000යි. එහෙනම් මේ දෙකෙන් වඩා අඩු වගේ 7500. ඊළඟ එකේදී ගත්තොත් 4200යි 3900යි එන්නේ වඩා අඩු වගේ 3900. ඊට පස්සේ ඊළඟ එක්කෙනාගේ 3000යි 3400යි එන්නේ වඩා අඩු එක 3000. ඊළඟ එක්කෙනා 3360යි 3120යි එන්නේ වඩා අඩු එක 3120. ඊළඟ එක්කෙනා 1540යි 1400යි එන්නේ වඩා අඩු එක 1400. ඊළඟ එක්කෙනා 10000යි 9600යි එන්නේ වඩා අඩු එක 9600. අන්තිම එක්කෙනාගේ 4180යි 4400යි එන්නේ 4180 තමයි වඩා අඩු එක. එහෙනම් දැන් වඩා අඩු වගයන් ටික එකතු කළාම 32700යි. මේ තියෙනවා මොකක්ද? අයිතම් ක්‍රමයට අවසන් තොගය 32700යි. අයිතම් ක්‍රමයට අවසන් තොගය 32700යි. එයයි අපි ගන්නෙ වෙන වෙනම අරගෙන වඩා අඩු වගයන් ටික එකතු කළාම එන්නේ අයිතම් ක්‍රම. කාණ්ඩ ක්‍රමයේදී මේ දෙකේ එකතුව නෙමෙයි. මේ සමහර අය අහලා තියෙන මේ දෙකේ එකතුව නෑ. මේ දෙකේ එකතුව නෙමෙයි. මේ දෙකෙන් පිරිවැයවල අවසාන උත්තරයත් ශුද්ධ උපලබ්ධියගේ අවසාන උත්තරයත් කියන දෙකෙන් වඩා අඩු එක උත්තරේ විදියට තියෙන්නේ. වඩා අඩු වෙන්නේ 33780. එහෙනම් කාණ්ඩ ක්‍රමයට අවසන් තොගය මේ වෙලාවේ 33780. අවසන් තොගයට දාන්න මේ වෙලාවේ කාණ්ඩ ක්‍රමයට 33780. ඔන්න උත්තර දෙක. අයිතම් ක්‍රමයට 32700යි කාණ්ඩ ක්‍රමයට 33780යි. මේ දෙකම ප්‍රමිත කියන දෙකක්. තොග ප්‍රමිතේ කාණ්ඩ ක්‍රමයයි අයිතම් ක්‍රමයයි කියලා තියෙනවා. හරිද? ඔයා හිතන්නකෝ ඔයා මේ ක්‍රමයට හැදුවා කියලා. දැන් මේ වගුව හදනවා. හරිද? ඔයාට අවසන් තොග ගැලපීම දැන් සමාගම් ගානට මේ ඉන්නේ සමාගම් ගානේ අවසන් තොග ගැලපීමේ මෙහෙම තොග අයිතම කිහිපයක් තිබ්බ කියන්නකෝ. තොග අයිතම ටික දෙක තුනක් හරි එහෙම තිබ්බ කියන්නකෝ. හැබැයි ඔයාට කියලා නැහැ. ක්‍රම දෙකක් තිබ්බට ඔයාට කියලා නැහැ. මොන ක්‍රමයටද අවසන් තොගේ අගය කරන්න කියලා. ඒ කියන්නේ කාණ්ඩ ක්‍රමයට හොයනවද අයිතම් ක්‍රමයට හොයනවද කියලා ඔයාට කියලා නැහැ කියලා හිතන්නකෝ. හරි. කියන්නේ ක්‍රමය කියලා නැහැ. හැබැයි අයිතම් වර්ග කිහිපයක් දීලා. හොඳට මතක තියාගන්න අයිතම් වර්ග කිහිපයක් තිබ්බොත් මේ වගුව හදන්න ඕනේ. හරිද? එතකොට අයිතම් වර්ග කිහිපයක් දීලා ක්‍රමය කියලා නැත්තම් පුතේ අපි යොදාගන්නේ අයිතම් ක්‍රමය. අපිට ක්‍රමය කියලා නැත්තම් යොදාගන්නේ අයිතම් ක්‍රමය. හොඳට මතක තියාගන්න. ක්‍රමය කියලා නැත්තම් ඒ කියන්නේ කාණ්ඩ ක්‍රමය කියලා නැත්තම් අයිතම් ක්‍රමයෙන් ගණනය කරන්න මොකක්වත් කියලා නැත්තම් අපි සාමාන්‍යයෙන් යොදා ගන්න ඕන අයිතම් ක්‍රමය. ප්‍රමිත කියනවා. ප්‍රමිත කියන්නේ එක කාණ්ඩ ක්‍රමයට අයිතම් ක්‍රමයද කියලා නැත්තම් අපි යොදාගන්නේ අයිතම් ක්‍රමය. ඒ කියන්නේ ජංගම වත්කමට දාන තොගය හොයන්න ඕන අයිතම් ක්‍රමය. ඒක තමයි තොග ප්‍රමිතේ තියෙන තියරිය. තොග ප්‍රමිතේ තියෙන නීතිය තමයි කාණ්ඩ අයිතම්ද කියලා නැත්තම් යොදා ගන්න ඕන අයිතම් ක්‍රමය. ඒ කියන්නේ වඩා අඩු වගයන්ගේ එකතුව. හරිද? හැබැයි පුතේ අර විකුණුම් පිරිවැයේ අවසන් තොගේ තියෙන්නේ. විකුණුම් පිරිවැය ඇතුලේ අන්තිමට අඩු කළ අවසන් තොගේ කියලා තියෙන්නේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකට යන්නේ පිරිවැය වල අන්තිම උත්තරේ. ඒක වෙනස් වෙන්නේ නැහැ හොඳේ. ඒක මම හැමදාම කියන දේ. අපි විකුණුම් පිරිවැයේදී අවසන් තොගේ විදියට ගන්නෙ පිරිවැය වල එකතුව. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ප්‍රමිතද අරකද මේකද කොහෙදිවත් වෙනස් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. විකුණුම් පිරිවැයේ අවසන් තොගේ විදියට අඩු වෙන්නේ පිරිවැය වල අන්තිම උත්තර. පිරිවැයේ අන්තිම උත්තර. හැබැයි ජංගමවත්කමට දාද්දි තමයි මෙන්න මේ ක්‍රම දෙක යොදා ගන්න ඕන. ඒ ක්‍රම දෙකෙන් ක්‍රමය කියලා නැත්තම් අපි යොදාගන්නේ අයිතම් ක්‍රමය. ඔක හොඳට මතක තියාගන්න. හරි නේද? හා. මොකද
අයිතම් ක්‍රමයට අපිට එනවා 1,76,800ක්. කාණ්ඩ ක්‍රමයට අපිට එනවා 1,90,000. ඔන්න. අයිතම් ක්‍රමයට 1,76,800. කාණ්ඩ ක්‍රමයට 1,90,000ක උත්තරයක් එනවා. හරි. හරි. දැන් මේ තොගත් එක්ක යන වියදම් තියෙනුනේ. ඔයාලා ඉගෙනගෙන තියෙනවා එක තැනකදී තොග කපා හැරීම. මතකද දන්නේ තොග කපා හැරීම කියන එක දැන් ගිය සතියේ මම දැන් අපි ගිය සතියේත් කළා. තොග කපා හැරීම කියලා කිව්වේ ජංගම වත්කමේ දාන අවසන් තොගයත් විකුණුම් පිරිවැයේ දාන අවසන් තොගයත් දෙක අගයන් දෙකක් නම් ඒ දෙක අතර වෙනස තොග කපා හැරීම විදියට වෙනත් වියදමේ දානවා. ඒක එක අවස්ථාවක්. තොග කපා හැරීම. ඊළඟට අර තොග හානි පාඩුව. තොගයක් හානි වුණාම වෙන අවස්ථාවනේ. ඒ කියන්නේ තොග ටිකක් හානි වෙලා අපිට වෙන සුද්ධ පාඩුව නේ. තොග ටිකක් හානි වෙලා අපිට වෙන සුද්ධ පාඩුවක් අපි දානවා. ඒක තමයි තොග හානිය කියලා කියන්නේ. තොග හානියක් වුණාම ඒක යල් පැනලා හානි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කල්ලිකුත් වෙලා හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික වශයෙන් ඒ කියන්නේ තියෙන එකේ මොකක් හරි හානියක් වෙන්න පුළුවන්. දැන් වීදුරු කෝප්පයක් ගත්තොත් වීදුරු කෝප්පේ බිඳුනහම ඒක භෞතික වශයෙන් වෙන හානියක්. එතකොට ඒක ඒත් තොග හානි පාඩුවක් විදිහට අපි සලකනවා. හරි. ඔන්න ඕවා තියෙනවා. තොග ආශ්‍රිත වියදම් විදියට. එතන හතරක් තියෙනවා. හතරෙන් අපි දන්න දේවල් ටික ඕවා. තොග කපා හැරීම, තොග හානි පාඩුව පොදුවේ කතා කරොත් ඕක තමයි තොග ආශ්‍රිත වියදම්. හරි. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙනවා පුතේ මාතෘකාවක්. ඒ තොග සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන කළ යුතු හෙළිදරව් කිරීම. ඔය සාමාන්‍යයෙන් ඔය මතක තියාගන්න කියවලා. පිරිවැය සූත්‍රය ඇතුළුව තොග මැනීමේදී යොදාගත් ගිණුම් කරන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ FIFO වලටද WAC වලටද එහෙම නැත්නම් අයිටම් ක්‍රමයේද කාණ්ඩ ක්‍රමයේද මොකක්ද කතාව. ඊට පස්සේ ගෙනා මුළු තොගේ වටිනාකම සහ වර්ගීකරණය. මෙන්න මේක. මොන වර්ගද තිබ්බේ? මොන වටිනාකමද ඉස්සරහට අරන් ගියේ? මෙන්න මේ කතාව. ඊට පස්සේ කාලච්ඡේදයේ වියදම් ලෙස හඳුනාගත යුතු තොගාගය. ඒ කියන්නේ තොග කපා හැරීමක්ද, තොග හානි පාඩුවක්ද ඔය කතාව. ඊට පස්සේ සාධාරණ අගයෙන් විකිණීම සඳහා වියදම් අඩු කළ පසු ලැබෙන තොගවල ධාරණ අගය, ඒ කියන්නේ ශුද්ධ උපලබ්ධි අගය පෙන්වන්න ඕනලු. විකිණීම සඳහා අප වශයෙන් තබාගෙන ඇති තොග. අප වශයෙන් තියාගන්නවා කියලා කියන්නේ පුතේ ඔය සමහරලාවට අපි කෙනෙක්ට තොග ටිකක් දුන්නාම දෙනව ණයට හැබැයි එයා සල්ලි දෙන්නේ නැහනේ. අපිට පුළුවන් සමහර අවස්ථාවල එයා ලක්ෂයක තොග ඉල්ලුවොත් අපිට පුළුවන් 50000ක තොග ටිකක් තියාගෙන එයා ඉතුරු 50000 එයාට දීලා ඒ 50000 විකුණන්නට පස්සේ අර ඉතුරු 50000 දෙන්න. ඒ කියන්නේ අර ටික විකුණලා සල්ලි දෙනකන් අපේක් විදිහට තොග ටිකක් තියාගන්නවා. ඒක තමයි අපේට තබාගත් තොගේ කියන එකේ අදහස. හරි. ඊට පස්සේ එනවා තොග ගිණුම් කරන ක්‍රම දෙකයි. කාලච්ඡේද තොග ක්‍රමය සහ ඛණ්ඩ තොග ක්‍රමය. ඕකෙ මෙච්චරයි ඔයා මතක තියාගන්න ඕන වෙන මොකුත් ඕනේ නැහැ. කාලච්ඡේද තොග ක්‍රමයේදී අපි ගහන්නේ ගැණුම් ගිණුම. අඛණ්ඩ තොග ක්‍රමයේදී අපි ගහන්නේ තොග ගිණුම. කාලච්ඡේද තොග ක්‍රමයේදී අපි ගහන්නේ ගැණුම් ගිණුම. තොග ගිණුමක් ගහන්නේ නැහැ. එහෙනම් අපි සාමාන්‍යයෙන් ගාන හදද්දී තොග කියලා ගිණුමක් නැහැනේ. අපි ගහන්නේ ගැණුම් ගිණුමනේ. මොන භාණ්ඩ ගත්තත් අපි දාන්නේ ගැණුම් ගිණුමට. භාණ්ඩ ගත්තා. ඒ කාලච්ඡේද. අඛණ්ඩ තොග ක්‍රමයේදී අපි ගහන්නේ තොග ගිණුම. ඒ කියන්නේ තොග ගිණුමක් ආශ්‍රයතොට ගැණුම් ගිණුමක් නැහැ. හොඳට කියන්නේ කාලච්ඡේද ක්‍රමයේදී අපි ගහන්නේ ගැණුම් ගිණුම හර එච්චරයි. තොග ක්‍රමයේදී තොග ගිණුම හර. ඕක තමයි අදහස් දෙක. තොග ගිණුම හර සහ තොග ගිණුම බැහැ. හොඳට මතක තියාගන්න ඕන මෙච්චරයි. කාලච්ඡේද තොග ක්‍රමයේදී ගහන්නේ ගැණුම් ගිණුම. ඔයාලා දන්නවනේ ගැණුම් ගිණුම හර. අඛණ්ඩ තොග ක්‍රමයේදී ගහන්නේ තොග ගිණුම. ඒතකොට ගැණුම් කියලා ගිණුමක් නැහැ. තොග ගිණුම හර. ওই දෙක තමයි වෙනස්කම් දෙක. වෙන මොකොත් නැහැ. හරිනේ. හා. ওই දෙක කොහොම ඔළුවේ තියාගෙන ඉන්න එතන ගණන් දෙකක් තියෙනවා. ඒ දෙක ලොකු අවශ්‍යතාවයක් නැහැ. හා. දැන් අපි යන්නේ නිදසුන අංක 16ට. ගෙදර වැඩ. නිදසුන අංක 16. මොකක්ද අපිට කියලා තියෙන්නේ? ජයබිම සමාගම වැට් සඳහා ලියාපදිංචි වී ඇති අතර 2020 12/5 ලබාගෙන තිබූ ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. අපි ප්‍රශ්නෙන් අහනවා ඉහත තොගයේ ගැණුම් මිල කීයද? ගැණුම් පිරිවැය කොපමණද? දැන් මං ගිය සතියේ කිව්වේ ගැණුම් මිල හොයනකොට
අපි ගැනුම් මිල හොයනකොට කරන්නේ ලකුණු කළ මිල නැත්නම් ඉන්වොයිස් මිලෙන් වෙළඳ වට්ටම් අඩු කරනවනේ. ලකුණු කළ මිලෙන් අපි වෙළඳ වට්ටම අඩු කරනවා. එතකොට එන්නේ ගැනුම් මිල. ඉතින් මතක ඇතිනේ අර පහළට අපි හැදුවා. එහෙනම් දැන් මේකට අනුව විකිණීම් සඳහා ලකුණු කර තිබුණු මිල කීයද? 60000යි. ලකුණු කළ මිල 60000යි. මේ තියෙන්නේ ලකුණු කළ මිල. ලකුණු කළ මිල. මේකෙන් අපි අඩු කරන්න ඕන මොකක්ද? වෙළඳ වට්ටම. ලකුණු කළ මිලෙන් අඩු කරනවා මොකක්ද? වෙළඳ වට්ටම. එහෙනම් අපිට කියනවා වෙළඳ වට්ටම කීයද? 110යි. එහෙනම් 60000ට 110ක් කීයද? 6000යි. 60000න් අඩු වෙනවා 6000. එහෙනම් ගැනුම් මිල කීයද පුතේ? 54000යි. තොගයේ ගැනුම් මිල 54000යි. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. ගැනුම් මිල. තොගයේ ගැනුම් මිල 54000යි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ගැනුම් පිරිවැය. ඒතර ගැනුම් පිරිවැය නම් මේ ගැනුම් මිලට සමහර දේවල් එකතු කරලා සමහර දේවල් අඩු වෙනවනේ. හරි. වැට් එක 112යි කියලා කියනවා. වැට් එක 112. දැන් උඩට ගිහින් බැලුවාම වැට් ලියාපදිංචි ඌ ව්‍යාපාරයක් නේ. වැට් ලියාපදිංචි ඌ ව්‍යාපාරයකදී අපි වැට් එක ගන්නෙ නෑ. අපිට වැට් එක මේකට එකතු කරන්න ඕන නෑ. වැට් ලියාපදිංචි ඌ ව්‍යාපාරයක මේකට වැට් එක එකතු කරන්න නෑ. එහෙනම් වැට් එක ගන්න ඕනේ නෑ. ඊට පස්සේ නැව් ගාස්තු රක්ෂණ ගාස්තු එකතු වෙනවා 2000. නැව් ගාස්තු රක්ෂණ ගාස්තු එකතු වෙනවා 2000යි. ඊළඟට ආනයන බදු ඔව් එකතු වෙනවා 25000යි. ආනයන බදු එකතු වෙනවා 25000යි. ගෙනීමේ කුලී එකතු වෙනවා 3000. බෑමේ කුලී පැටවුම් කුලී එකතු වෙනවා 1000. ඔන්න. මේ තමයි පළවෙනි ප්‍රශ්නට උත්තරේ ගැනුම් මිල. ඊට පස්සේ ගැනුම් පිරිවැය හොයද්දී ඒ ගැනුම් මිලට එකතු වෙන ඒවා එකතු කරලා අඩු වෙන ඒවා අඩු කරනවා. මේ ගානට අනුව හැමදේම එකතු වෙන එක තමයි වෙන්නේ. අයි 11යි 12යි 15න් 5යි 85000යි. මේ තමයි ගැනුම් පිරිවැය. ගැනුම් පිරිවැය. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නට උත්තරය. පළවෙනි ප්‍රශ්නට උත්තරේ 54000යි. දෙවෙනි ප්‍රශ්නට උත්තරේ 85000යි. ඊළඟ ප්‍රශ්නේ දෙන්නේ වැට් ලියාපදිංචි වූ ව්‍යාපාරයක්. ඒතර වැට් ලියාපදිංචි වූ ව්‍යාපාරයකදී අපි කියන්නේ වැට් එක අපි හදන ගානට එකතු වෙන්න ඕන නෑ නේ. වැට් එක එකතු වෙන්න ඕන නෑ. වැට් ලියාපදිංචි වූ ව්‍යාපාරයක. හරි. අපෙන් අහන දේවල් ටිකට කලින් අපි හදන ටික හදමු. ලකුණු කළ මිල 1ක් 20 බැගින් 3000යි. එහෙනම් 1ක් 20 ගානේ 3000යි කියලා කියන්නේ 20 වරක් 3000 එතන එනවා කීයක්ද? 60000. මොන 60000. ලකුණු කළ මිල 60000. ඊට පස්සේ 110ක වෙළඳ වට්ටමක් දෙනවලු. 60000ට 110යි කියන්නේ 6000යි. එහෙනම් පුතේ ගැනුම් මිල බවට පත් වෙනවා 54000. ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම අඩු කළාම ඉන්නේ ගැනුම් මිල 54000. ඊට පස්සේ බෑමේ කුලී පැටවුම් කුලී එකතු වෙනවා 4000යි. ගෙනීමේදී දරෝ රක්ෂණ වියදම් එකතු වෙනවා 6000යි. ආනයන බදු එකතු වෙනවා 5000යි. මේව එකතු වෙනවා. ඊට පස්සේ කියනවා ඒකකයකට රජයේ සහන ආධාරය රුපියලයි. එකකට රුපියලක සහන ආධාරයක් නම් පුතේ ඒක කීයද ගේන්නේ? 3000යිනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? 3000 අඩු වෙනවා සහන ආධාර විදියට. එකකට 3000 එකකට රුපියලයි ඒකක 3000යි. එහෙනම් එක ගානේ 3000ක් සහන ආධාර විදියට 3000ක් අඩු වෙනවා. එච්චරයි නේ තියෙන තොග සම්බන්ධ කතා. එහෙනම් මේ ටික එකතු වෙලා අඩු කරන්න තියෙන්නේ. බිඳුවයි 10යි 19යි 6යි. එකෙන් අඩු වෙනවා 3000 66000යි තොගයේ පිරිවැය. මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න උත්තරේ තොගයේ පිරිවැය 66000යි. තොගයේ පිරිවැය 66000යි. මේ මතක තියාගන්න. ඉන්වොයිස් මිල නැත්තම් ලකුණු කළ මිලෙන් වෙළඳ වට්ටම අඩු වෙනවා. එතකොට එන්නේ ගැනුම් මිල. ඊට පස්සේ තොගයට එකතු වෙන ඒවා එකතු කරලා තොගයෙන් අඩු කරන්න ඕනේ අඩු කරාම එන්නේ ගැනුම් පිරිවැය. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා තොග ඒකකයක පිරිවැය කීයද කියලා. දැන් ගිය සතියේ හැදුව නේද අපි? තොග ඒකකයක පිරිවැය හදද්දී අපි මොකද්ද කළේ? අර
විචල්්‍ය ටික වෙනම බෙදුවා නේ. විචල්්‍ය ටික සත්‍ය වලින් බෙදුවා. ස්ථාවර ටික සාමාන්‍යයෙන් බෙදුවා. දැන් මේකට අනුව අපිට ස්ථාවර කතාවක් මොකුත් දීලා නැහැනේ. විචල්්‍ය කතාවකුත් දීලා නැහැ. එහෙනම් අපිට ඔක්කොම ටික එකම හැකින් බෙදන්න පුළුවන්. ඊට කලින් අපි මොකද කරන්න ඕන? මේ ටික වෙන මොකුත් නැහැනේ. හොඳට මතක තියාගන්න. මං කිව්වේ තොග පිරිවැය කියනකොට අපි ගන්න නිෂ්පාදනයට සම්බන්ධ දේවල් විතරයි. තොග පිරිවැය කියනකොට නේ. දැන් මෙතන නැහැනේ වෙන මොකුත් නිෂ්පාදනයට සම්බන්ධ දේවල්. අපිට දීලා නැහැ පොදු කාර්ය වියදම්. මොකුත් දීලා නැහැනේ. එහෙනම් අපි කරන්න ඕන මුළු තොග පිරිවැය 66000 තොග පිරිවැය 66000 තොග ගාණින් බෙදනවා. කීයද තොග ගාණ? 3000 ඒකක ගාණ. එහෙනම් 3000ෙන් බෙදුවාම එකක් කීයද? රුපියල් 22යි. රුපියල් 22යි. මේ දෙවෙනි ප්‍රශ්නට උත්තරේ. රුපියල් 22යි. තොග ඒකකයක් රුපියල් 22යි. නේ? තොග ඒකකයක් රුපියල් 22යි. ඔන්න දෙවෙනි ප්‍රශ්න උත්තරේ. කොහොමද ගත්තේ? මුළු තොග පිරිවැය බෙදනවා ඒකක ගාණට. ඊට පස්සේ අපෙන් අහනවා අවසන් තොගේ වටිනාකම. අවසන් තොගේ වටිනාකම. දැන් අපේ ගාව තියෙනවා තොග 3000. හොඳට බලන් ඉන්නකෝ. තොග ඒකක 3000ක් තියෙනවා. අර උඩ මැදදී කියනවා මිලදීගත් ඒකක 2800ක් විකුණලා අලෙවි කරලා 3000ක් තිබ්බා. ඒකෙන් 2800ක් අලෙවි කළාම අපේ ගාව ඒකක කීයයිද ඉතුරු වෙන්නේ? 200යි. ඒකක 200යි ඉතුරු වෙන්නේ. එහෙනම් ඒකක 200යි. එකක් කීයද? 22යි. ඒකක 200යි එකක් 22 නම් උත්තරේ කීයද? රුපියල් 4400යි. මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. රුපියල් 4400යි. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරිනේ? එකක් 22යි. ඒක මෙතනින් හොයාගත්තා. එකක් ගාන. ඉතුරු වෙලා තියෙන්නේ ඒකක 200යි. එහෙනම් එකක් 22 නම් ඒකක 200 නම් ඔක්කොම 4400යි වටිනාකම. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ අහනවා විකුණුම් පිරිවැය. කොහොමද අපි විකුණුම් පිරිවැය හොයන්නේ? විකුණුම් පිරිවැය මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නේ. ආරම්භක තොගයට ගැනුම් ටික එකතු කරලා අවසන් තොගය මොකක්ද කරන්නේ? අඩු කරනවා. ඕකනේ. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරනවා. දැන් මේ ව්‍යාපාරයේ ආරම්භක තොගයක් නැහැ. ගැනුම් වල වටිනාකම කීයද? 66000යි. ගැනුම් ටික 66000යි. මේ අපි හොයාගත්තේ. මේ ගැනුම් පිරිවැය කියන්නේ මුළු තොග පිරිවැය කියන්නේ ගැනුම් ටික. අවසන් තොගය කීයද? දැන් හොයාගත්තා. 4400යි. 4400යි. එහෙනම් ආරම්භක තොගයයි ගැනුම් ටිකයි එකතු කළා 66000මයි. එයි ආරම්භක තොගයක් නැහැ. අවසන් තොගය අඩු වෙනවා. එහෙනම් 66000න් 4400ක් ගියාම 61600යි විකුණුම් පිරිවැය. මේ තමයි විකුණුම් පිරිවැය. හතරවෙනි ප්‍රශ්නෙට උත්තර. විකුණුම් පිරිවැය. මේවට අග්ගාල මතක් වෙන්න ඕන. විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරලා කියලා. ඊළඟට අපෙන් අහනවා පස්වෙනි ප්‍රශ්නේ දල ලාභය. පස්වෙනි ප්‍රශ්නේ දල ලාභය. දල ලාභය හොයන්නේ කොහොමද? දල ලාභය සමානයි විකුණුම් ඍණ විකුණුම් පිරිවැය. දල ලාභය සමානයි විකුණුම් ඍණ විකුණුම් පිරිවැය. දැන් මේ ගානේ මොකද්ද කියන්නේ? ඒකක 2800ක් විකුණනවලු එකක් කීය ගානේද? එකක් 30 ගානේ. අර උඩ තියෙන්නේ 2800ක් එකක් රුපියල් 30 බැගින් අලෙවි කර ඇත. එහෙනම් ඒ තමයි විකුණුම් ටික. 2800 ගානේ 30 ගානේ 2800ක් විකුණනවා. විකුණුම් පිරිවැය එනවා 61600ක්. එහෙනම් 2800 30ක් කියලා කියන්නේ 56යි 84000යි. 84000න් අඩු වෙනවා 61600ක්. එතකොට දල ලාභ බවට පත් වෙනවා 22400ක්. මොන ප්‍රශ්නකට උත්තරේ? දල ලාභයේ රුපියල් 22400යි. මේව මතක් වෙන්න ඕන හොඳේ. දල ලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා කියලා. අවසාන ප්‍රශ්نين අපිට අහනවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය මෙහෙම කියන්න පුළුවන් අපිට. ශුද්ධ ලාභය සමානයි දල ලාභය ධන වෙනත් ආදායම් ඍණ වියදම්. ආදායම් ප්‍රකාශනයේ කොටස් ටික මේ වෙන වෙනම යන්නේ. දල ලාභය ධන වෙනත් ආදායම් ඍණ වියදම්. හරි. එතකොට
දල ලාභය 22400යි. එකතු වෙන වෙනත් ආදායමක් නැහැ. ඒතර අපි ඒක ලිව්වේ නැති වුණාට අවුලක් නැහැ. ඇයි මේ ගානේ වෙනත් ආදායම් නැහැ. හැබැයි වියදම් තියෙනවා. වියදම් දෙකක් තියෙනවා. මොකක්ද? පරිපාලන සහ බෙදා හැරීම. වියදම් දෙකේ එකතුව 12 දාන්න. වියදම් දෙකේ එකතුව 12 දාන්න. අන්න අඩු වුණාට පස්සේ එනවා 10400යි රුපියල්. 10400යි ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය 10400යි. හරිද? මම මේකට සාරාංශයක් මෙහෙම කියන්නම්කෝ. ඔයාලට පුළුවන් ආදායම් ප්‍රකාශනයක් ගන්න. හරිද? ආදායම් ප්‍රකාශනය මොනවද තියෙන්නේ? විකුණුම්. අඩු කළා විකුණුම් පිරිවැය. ඒතර විකුණුම් පිරිවැය ඇතුලේ තියෙනවා ආරම්භක තොගය, එකතු කළා ගැනුම්, අඩු කළා අවසන් තොගය. ඒතර විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාම මොකක්ද එන්නේ? දල ලාභය. දල ලාභය. ඔයා ඊට පස්සේ දල ලාභයට වෙනත් ආදායම් මොකක්ද කරන්න ඕන? එකතු කරන්න ඕන. ඊට පස්සේ වියදම් මොකක්ද කරන්න ඕන? අඩු කරන්න ඕන. මේ ආදායම් ප්‍රකාශනයේ කොටස් තමයි මම වෙන වෙනම පෙන්නලා තියෙන්නේ. ඔයාට ආදායම් ප්‍රකාශනයක් හදලා ඕන නම් මේ උත්තර ටික වෙන වෙනම ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ. හරිද? මම ඒක මෙන්න මෙතන නිකමට පෙන්නන්නම්. හරි? දැන් හතරවත් යන්නේ ගැනුම් ටික 66 දාලා. ඈ. හරි. මෙන්න බලන්න. ආදායම් ප්‍රකාශනය. වචන ඔයාලට මතක් වෙන්න ඕන. විකුණුම් කීයද? අපි අතනින් හොයාගත්ත විකුණුම් 84000යි. විකුණුම් 84000යි. මම මෙන්න ලියන්නම් කටුවල කෝකට විකුණුම්. ඊට අපි මොකද්ද කරන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවනේ. මොනවද විකුණුම් පිරිවැය ඇතුලේ තියෙන්නේ? ආරම්භක තොගය, එකතු කළා ගැනුම්, අඩු කළා අවසන් තොගයනේ. ඒතර ආරම්භක තොගයක් තිබ්බේ නැහනේ. ගැනුම් ආවනේ 66000 නේ. අපිට අවසන් තොගය ආවනේ 4400ක්. ඒක වරහන්නේ. ඊට පස්සේ මේ පැත්තට විකුණුම් පිරිවැය යනවනේ. එතකොට එනවා 61600ක්. මේකෙන් මේක අඩු කළා. එතකොට එනවා 22400ක් නේ. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාම අපිට ආවේ මොකක්ද? දල ලාභය. ගොඩක් ගාල මතක් වෙන්න ඕන නේද? එකතු කළා වෙනත් ආදායම්. රුපියලක්වත් නැහැ එකතු වෙන්නේ. ඊට පස්සේ අඩු කළා වියදම්. වියදම් ඇතුලේ දෙකක් තියෙනවා. එකක් පරිපාලන, අනිත් එක බෙදා හැරීම. නේ? ඔකනේ වියදම් දෙක. ඒතර පරිපාලන වියදම 8000යි. මේ ආදායම් ප්‍රකාශන පෙන්නන්නේ හොඳේ. මේව පාඩම් වෙන්න ඕන. මේ මම පොඩ්ඩක් වේගෙන් යන්නේ ඒකයි. ඊට පස්සේ වියදම් දෙකේ එකතුව 12000. එහෙනම් මේකෙන් මේක අඩු වෙන්න තියෙන්නේ 10400යි. මොකක්ද අන්තිම උත්තරේ? ශුද්ධ ලාභය. අර ටිකම නේද? මේ බලන්න. ඔයාලට මෙතනින් ආව විකුණුම් පිරිවැය 61600ක්. මෙන්න විකුණුම් පිරිවැය 61600යි. ඔයාලට මෙතනින් ආව දල ලාභය 22400යි. මෙන්න දල ලාභය 22400යි. ඔයාට ආව ශුද්ධ ලාභය 10400යි. මෙන්න ශුද්ධ ලාභය 10400යි. මෙහෙම හදලත් මේ උත්තර ගන්න පුළුවන්. අරක නැතුව මෙහෙමත් හදන්න පුළුවන්. පැහැදිලිද? හා. විස්තර මෙහෙම කියනවා. ආර් සමාගමේ ගිණුම් වර්ෂයක් තුලදී පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 9,19,000යි. අපි දන්න දේ මොකද්ද? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියනකොටම අපිට මතක් වෙන මොන ගිණුමද? නිෂ්පාදන ගිණුම. මොකද පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය තියෙන්නේ මොන ගිණුමේද? නිෂ්පාදන ගිණුම. එහෙනම් මම පොඩියට ගහන්නම් මෙතනින් මේක. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය නිෂ්පාදන ගිණුමේ තියෙන්නේ. එතකොට පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය හොයන්නේ ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අමුද්‍රව්‍ය ගැනුම් එකතු කරලා නේ ඒක ගෙනීමේ කුලිය අරමීම එකතු කරලා අමුද්‍රව්‍ය අවසන් තොගය අඩු කරලා. එමනේ ඒක හෙව්වේ. ඒතකොට ඒ ටික ලියන්න ඕනේ අපිට කෙලින්ම ලියන්න පුළුවන්. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. මේකට අපි කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. කීයද? 919. මම එහෙම ලියන්න දහස් වලින් 919. හරි. ඊළඟට මොනවද තියෙන්නේ? නිෂ්පාදන වේතන 4,65,000ක් සහ ඍජු නිෂ්පාදන පිරිවැය 1,39,000යි. මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම ඍජු. එහෙනම් මොකක්ද වෙන්නේ? ඒව එකතු වෙනවා. මෙතෙන්ට 465 නිෂ්පාදන වේතන. නිෂ්පාදන වේතන කියන්නේ ඍජු එකනේ. ඇයි? එයාලා නැත්තම් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ නැහැ.
න නිෂ්පාදන වේතන. ඊළඟට ඒකටම ඍජු නිෂ්පාදන වියදමත් එකතු වෙනවා. ඒ කියන්නේ 139ත් එකතු වෙනවා. නේ? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඔය ටික ඔක්කොම එකතු කරනවා. මොකක්ද මේ එන්නේ මේ ටික ඔක්කොම එකතු කළාම? මේ ටික ඔක්කොම එකතු කළාම අපිට එන්නේ මොනවද මේ? ප්‍රාථමික පිරිවැය නේ. ප්‍රාථමික පිරිවැය. ඍජු ඒවා ඔක්කොගෙම එකතුවට අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය. 1513යි. ඊළඟට අපිට කියනවා අවස්ථා දෙකක්. ඒ මොකක්ද? පොදු දැන් ප්‍රාථමික පිරිවැයට අපි එකතු කරන්න ඕන නිෂ්පාදන පොදු කාර්යනේ. මේව මතක් වෙන්න ඕන හොඳේ. නිෂ්පාදන පොදු කාර්ය. දැන් මේකේ නිෂ්පාදන පොදු කාර්ය දෙකක් තියෙනවනේ. එකක් විචල්්‍ය අනිත් එක ස්ථාවරනේ. නේ? එතකොට විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය විදියට තියෙනවා 237ක්. 237ක්. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය විදියට අපිට තියෙනවා කීයක්ද? 600ක්. 600ක්. එතකොට මේ ඔක්කොම එකතු වුනහම අපි කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. නේ? ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය එකතු වුනහම අපි කියන්නේ නිෂ්පාදන පිරිවැයනේ. හැබැයි මතකද මං ගිය සතියේ යමක් කිව්වා? 1523යිද? එකක් එනවා. නේ. සර්. 1523යි. ඒකට මෙතන 60යි. හරිද? මං ගිය සතියේ දෙයක් කිව්ව මතකද? ඔයාලට ගිය සතියේ දෙයක් කිව්ව මතකද? මොකක්ද ඒ? මම කිව්වා විචල්්‍ය ටිකයි ප්‍රාථමිකයි. මොකද අපි ප්‍රාථමික පිරිවැය සියල්ල මොකක් ලෙස සලකනවද? විචල්්‍යයිනේ. ප්‍රාථමික පිරිවැය කියන්නේ විචල්්‍යමයි. එහෙනම් විචල්්‍ය සියල්ල බෙදන්නේ සත්‍ය ඒකක වලින්. විචල්්‍ය බෙදන්නේ සත්‍ය වලින්. විචල්්‍ය බෙදන්නේ සත්‍ය වලින්. හැබැයි ස්ථාවර බෙදන්නේ සාමාන්‍ය වලින් කියලා මම ගිය සතියේ කිව්වා. විචල්්‍ය බෙදන්නේ සත්‍ය වලින්, ස්ථාවර බෙදන්නේ සාමාන්‍ය වලින්. එහෙනම් දැන් මේ මගේ ප්‍රාථමික පිරිවැයත් විචල්්‍යයි, තව විචල්්‍යයකුත් තියෙනවා. එහෙනම් මේ දෙකේ එකතුව. ඒතර විචල්්‍ය පිරිවැය විදිහට මේ වෙලාවේ අපිට එන ඔක්කොගෙම එකතුව 1760ක් 17,60,000 නේ. එතකොට විචල්්‍යයි ප්‍රාථමික එකයි මේ විචල්්‍ය එකයි දෙකම එකතු වෙන්න ඕන. එතකොට තමයි මුළු විචල්්‍ය එන්නේ. ඒක බෙදන්න ඕන සත්‍ය වලින්නේ. එතකොට මේ ව්‍යාපාරයේ සත්‍ය එකක කීයයි කියනවද? සාමාන්‍ය නිෂ්පාදිත 1,50,000යි. සත්‍ය නිෂ්පාදිතය 1,60,000යි. එහෙනම් සත්‍ය නිෂ්පාදිත 1,60,000 නම් මේ විචල්්‍ය ටික බෙදන්න ඕන 1,60,000යි. එතකොට අපිට එන උත්තරේ කීයක්ද? 11යි. එතනින් එනවා 11. හරි. ඊළඟට ස්ථාවර 1,06,යි. ස්ථාවර 1,06,යි. ඒක බෙදන්න ඕන සාමාන්‍ය වලින්නේ. සාමාන්‍ය නිෂ්පාදිතේ 1,50,000යි. එහෙනම් එකක් කීයද? රුපියල් 4යි. රුපියල් 4යි. එතකොට එක ඒකක විචල්්‍ය 11යි, ඒකක ස්ථාවර 4 නම් ඊළඟ සූත්‍රය ලියනවා මෙහෙම. මෙහෙම ලියන්නම් අපේ එළියටම. ඒකක පිරිවැය සමානයි ඒකක විචල්්‍ය පිරිවැය ධන ඒකක ස්ථාවර පිරිවැය. ඒකක පිරිවැය සමානයි ඒකක විචල්්‍ය පිරිවැය ධන ඒකක ස්ථාවර පිරිවැය. එතකොට ඒකක විචල්්‍ය 11යි. ඒකක ස්ථාවර 4 නම් ඒකක පිරිවැය කීයද? රුපියල් 15යි. ඒකක පිරිවැය රුපියල් 15යි. එකක් රුපියල් 15යි. හරි. දැන් අපෙන් අහනවා භාණ්ඩ ඒකකයේ පිරිවැය ගන්න එක. ඉතින් කීයද උත්තරේ? රුපියල් 15යි. ඒකකයක කියන්නේ එකක පිරිවැය රුපියල් 15යි. ඔන්න හදාගන්න. 21න් අපිට කියනවා අවසන් තොගයේ වටිනාකම ගණනය කරන්නලු. එතකොට පුතේ අවසන් තොගයේ තැන් දෙකකනේ තියෙන්නේ. මිටක් කරලා ගන්න පුළුවන්. අවසන් තොගයේ තැන් දෙකක තියෙනවා කියලා අපි දන්නවා. එක තැනක් විකුණුම් පිරිවැය අනිත් තැන ජංගම වත්කම. එක තැනක් විකුණුම් පිරිවැය අනිත් තැන ජංගම වත්කම.
අපිට සාමාන්‍ය ජංගමවත්කම මේක හොයන්න බෑනේ. නෑ අපිට හොයන්න පුළුවන් තැන තමයි ඊළඟට විකුණුම් පිරිවැය. හරි. දැන් මේ ගානට අනුව ගත්තොත් ගැනුම් විකුණුම් ගෙනීමේ කුලී එහෙම තියෙනකොට අපිට ගන්න පුළුවන් තැන මොකද්ද? විකුණුම් පිරිවැය. එහෙනම් ඔන්න මම පොඩියට ආදායම් ප්‍රකාශනයක් ගහන්නම්කෝ. අයි විකුණුම් පිරිවැය තියෙන ආදායම් ප්‍රකාශනයනේ. හරි. මොකද්ද කතාව? විකුණුම් නේ. ඍණ විකුණුම් පිරිවැය ඕක ඇතුලේ තියෙනවා ආරම්භක තොගය එකතු කළා ගැනුම් අඩු කළා අවසන් තොගය. ඕකනේ. එතකොට අපිට එනවා දල ලාභය. උතර බලන්න මේක හරි ලේසි. හරි. දැන් ගාන කියන මෙහෙම. 4යි එක දිනට බඩු තොගය 20000යි. දැන් 4යි කියන්නේ ආරම්භක තොගයනේ. නේද? ආරම්භක තොගය 20යි. ගැනුම් මං කිව්ව නේද බිඳුවක් දාගන්න කියලා කිය සතියේ 1400යි. ගැනුම් ටික 1400 නේ. එතන ලක්ෂ 14ක් නේ. බිඳුව දාගත්තාම විකුණුම් කීයද? 422යි. නම් මෙන්න මෙතන විකුණුම් විදියට එන්නේ 422යි. ඊළඟට ගෙනීමේ කුලී මොකක්ද වෙන්නේ ගැනුම් වලට? එකතු වෙනවා. ගෙනීමේ කුලී ගැනුම් වලට එකතු වෙනවා. 12යි. ඒ වගේම ගැනුම් වියදම් ටිකක් ගැනුම් වලට එකතු වෙනවා. කීයද? 10යි. ගෙනීමේ කුලී ගැනුම් වියදම් එකතු වෙනවා. ඊට පස්සේ ආපසු එවුම් විකුණුම් වලින් අඩු වෙනෝනේ. ආපසු එවුම් විකුණුම් වලින් අඩු වෙනවා. ආපසු යවුම් විකුණුම් පිරිවැයෙන් අඩු වෙනවා. ආපසු යවුම් විකුණුම් පිරිවැයෙන් අඩු වෙනවා කීයද? 2000යි. වරහන් අඩු වීම. හරිද? දැන් අපිට හොයන්න කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මෙතන එන අවසන් තොගය කීයද කියලා හොයන්න. හරිද? එතකොට දැන් මේ ගාන දිහා බැලුවහම අවසන් තොගය හොයන්න නම් හොඳට බලන්න එක්කෝ අපිට මෙන්න මෙතන විකුණුම් පිරිවැය වල උත්තරය වුණ එහෙම නැත්නම් දල ලාභය වුණ එක්කෝ විකුණුම් පිරිවැය වුණ නැත්නම් දල ලාභය වුණ මෙන්න බලන්නකො වැඩි මෙතන 9 අඩු වුණාම 413යි හරි 413000යි විකුණුම් වල සුද්ධ වගේ සුද්ධ විකුණුම් 413000 යට පේලියක් කියනවා ව්‍යාපාරයේ ලාභ අනුපාතය පිරිවැයෙන් 125යි. පිරිවැයෙන් 125යි. අර අපේ පේලිය මොකක්ද? මොකක්ද අපේ පේලිය? පිරිවැයට නම් ඒ කියන්නේ පිරිවැයෙන් නම් ලාභය ලකුණු කළේ පිරිවැයට ලාභය මොකක්ද අපි කරන්නේ? එකතු කරනවා. පිරිවැය දාන ලාභය සමානයි විකුණුම්. ඕකනේ. නේ? ඔය පේලියට අග්ගාල ඔළුවට එනවා. පිරිවැය මත නම් ලාභය ලකුණු කරන්නේ පිරිවැයට ලාභ එකතු වෙනවා. ඒතර මම මොකක් මතද ඒක 100යිනේ. එහෙනම් පිරිවැය මත නම් පිරිවැය 100යි. ලාභය කීයද? 25. ඒතර විකුණුම් කීයද? 125. ඕකනේ. දැන් හොඳට බලන්න ගානේ අපිට විකුණුම් ටික තියෙනවා. ඒ කියන්නේ විකුණුම් තියෙනවා 413000. විකුණුම් 413000ක් තියෙනවා. ඉතින් විකුණුම් වල ප්‍රතිශතය කීයද? 125. විකුණුම් වල ප්‍රතිශතය 125. අපිට කැමති එකක් හොයන්න පුළුවන්. මම හොයනවා පුතේ මෙතන කෙලින්ම ලාභය. මම ලාභය හොයනවා. ඒ කියන්නේ 25න් ගුණ කරනවා. හරි. දැන් බලන්න මේකදී 25ට 1යි 125ට 5යි. 5න් බෙදුණා. 8යි 2යි 6යි. කීයද? 82600. මොකක්ද මේ 82600? 25න් ගුණ කරලානේ ගත්තේ. ඒතර 25 කියන්නේ මොකක්ද මේකේ? ලාභය. ලාභයනේ 25 කියන්නේ. එහෙනම් ලාභය ගාවට එන්නේ කීයද? 82.6යි. දල ලාභය කෙලින් එන්නේ කීයද? 82.6යි. එහෙනම් පුතේ 413න් 82.6 එන්න නම් කීයක් අඩු වෙන්න ඕනද? ආන්න ඒක තමයි උත්තරේ. ඒ තමයි විකුණුම් පිරිවැය. කීයක් වෙනවද? 330යි 400යිද? 330400. මට එනවා එහෙම උත්තරය. එතකොට එහෙනම් මෙන්න දැන් මේ හොතර බලන්න ඉන්න හොඳේ. මේක හරි ලොකු දේවල් නෑ. මේ හිතන්න තියෙන තැන මම 2යි 4යි 4යි 1යි දෙකක් අඩු වුණාම 1440. දැන්
1440 තියෙන්නේ. හරිද? හැබැයි විකුණුම් පිරිවැය කීයක් එනවද? 3,30,400. එහෙනම් 1440න් 336.4 එන්න නම් කීයක් අඩු වෙන්න ඕනද? ඒක තමයි අවසන් තොගේ. කීයද? 6යි. ඊට පස්සේ 9යි. බිංදුවයි. 1යි. මට එනවා 11,09,600. 11,09,600. මොකක්ද මේ කරන්නේ අපි? හොඳට බලන් ඉන්න හොඳේ. අපිට විකුණුම් තියෙනවා. හරිද? හැබැයි අපිට විකුණුම් පිරිවැයක් නැහැ, දලලාභෙත් නැහැ. එහෙනම් අපි මේ ප්‍රකාශනය හැදුවා. ගානේ කියනවා පිරිවැය මත තමයි ලාභේ ලකුණු කරන්නේ. පිරිවැය මත ලාභේ ලකුණු කරනකොට අපි පිරිවැයට ලාභය එකතු කරනවා. එතකොට එන්නේ විකුණුම්. අපි ගොයි මොකක් මතද ඒක 100යිනේ. එහෙනම් පිරිවැය මත නම් පිරිවැය 100යි. ලාභය එකතු කරනවා. එතකොට විකුණුම් මිල 125. ඒතර විකුණුම් දීලා 4,13,000. අපි දැන් විකුණුම් ප්‍රතිශතය හොයාගත්තා. 125යි. දන්න පදේ දන්න ප්‍රතිශතයෙන් බෙදනවා. අපිට කැමති ප්‍රතිශතයකින් ගුණ කරන්න පුළුවන්. මම 25න් ගුණ කළා. ඒ කියන්නේ මට එන්න උන ලාභය. මම ලාභය හොයාගත්ත 82,600ක්. මෙන්න ලාභය දැම්ම දලලාභය ගාවට. දාලා මම මොකක් හෙව්වද? විකුණුම් පිරිවැය හෙව්වා. ඒතර විකුණුම් පිරිවැය හෙව්වම මම ඊට පස්සේ විකුණුම් පිරිවැය තුලනය කරන්න ආවා. මට එතකොට එනවා 1440. හැබැයි ඇත්තම විකුණුම් පිරිවැය 330.4යි. එහෙනම් 1440 330.4ක් එන්න නම් අවසන් තොගයේ විදියට 1109.6ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් අපේ ප්‍රශ්නෙන් අහන්නේත් ඒක. අවසන් තොගය කීයද? මෙන්න උත්තරේ. පොතට මතක තියාගන්න පුතේ. විභාගේ බහු වර්ණවලදී මේක අහනවා. විභාගේ බහු වර්ණවලදී මේ ක්‍රමෙන් හදා ගන්න පුළුවන් උත්තරයක් අහනවා. උත්තර මතක තියාගන්න. මේ ක්‍රමයට හදන්න පුළුවන් ප්‍රශ්න විභාගෙදී අහනවා. හරි. ඒ කියන්නේ කෙලින්ම ලකුණකට. හරි ලකුණකට මේව අහනවා. එහෙනම් මේක පුළුවන් වෙන්නේ. හරි. හරි. ගාන කියනවනේ මෙහෙම. මොකද්ද කියන්නේ? අපිට දීලා තියෙනවා ආරම්භක තොගය 40000යි. මේ විකුණුම් පිරිවැයේ තියෙන ආරම්භක තොගය 40. ඊට පස්සේ ගැනුම් විදියට 1600ක් විකුණුම් පිරිවැයේමයි. විකුණුම් විදියට 309යි. විකුණුම් 309යි. ගෙනීමේ කුලි ගැනුම් වලට එකතු වෙනවා 12යි. තීරු බදු ගැනුම් වලට එකතු වෙනවා 8යි. වෙනත් ගැනුම් වියදම් ගැනුම් වලට එකතු වෙනවා ඒත් 8යි. භාණ්ඩ ගැනිලි මෙතනින් අඩු වෙන්න ඕන 2යි. භාණ්ඩ පරිත්‍යාග ඒත් විකුණුම් පිරිවැයෙන් අඩු වෙනවා. මම කිව්වේ භාණ්ඩ සම්බන්ධ හැමදේම විකුණුම් පිරිවැයේ දාන්න ඕන. ඊට පස්සේ ආපසු එවුම් විකුණුම් වලින් අඩු වෙනවා 9යි. ආපසු යවුම් මෙතනින් ඒත් අඩු වෙනවා විකුණුම් පිරිවැයෙන් 4යි. මොකනේ කතාව? දැන් අපි හොයන්න ඕනේ මේවා. දැන් ඊළඟට අර පේලියට යමු. මොකද්ද පේලියේ තියෙන්නේ? ලාභ අනුපාතය විකුණුම් මිලෙන් 125යි. ඉතින් විකුණුම් ඍණ ලාභය සමානයි පිරිවැය. විකුණුම් ඍණ ලාභය සමානයි පිරිවැය නම් විකුණුම් මිල මත නම් විකුණුම් මිල 100යි. ලාභය 25 අඩු වුනහම පිරිවැය 75. පිරිවැය 75. දැන් මේ මෙතනින් අපිට හොයාගන්න පුළුවන් විකුණුම් 300යි. විකුණුම් 300යි කියන්නේ ලක්ෂ 3යි. විකුණුම් ලක්ෂ 3 බෙදන්න වෙන්නේ විකුණුම් වල ප්‍රතිශතය කීයද? 100. අපි අර කලින් ගානේ වගේ ඒත් හොයාගමු ලාභය 25. 25 1යි 4යි. 4ෙන් බෙදුනහම 75000යි. එහෙනම් ලාභය 75000 නම් විකුණුම් පිරිවැය විදියට එන්නේ 225. ඕකනේ. දැන් එකතු වෙන ඒවා එකතු කරගමු 8යි
6යි 6යි 1යි අඩු වෙන ඒවා අඩු කරමු 1660යි දැන් 225 ඉන්න නම් අඩු වෙන්න ඕන 1435යි උත්තරේ 14,35,000 ඔන්න ගාන 14,35,000යි අවසන් තොගේ අනිත් 25 අපිට කියනවා 25 මෙහෙම හරිද මොකක්ද කියන්නේ ඇනවුමක් හම්බුණාලු ඇනවුමේ වටිනාකම 1,25,000යි පුතේ ඇනවුමේ වටිනාකම කියන්නේ විකුණුම් මිල ඇනවුමේ වටිනාකම කියන්නේ විකුණුම් මිල විකුණුම් මිල හරි විකුණුම් මිල අපි දන්න දේ තියෙනෝනේ විකුණුම් මිලෙන් අපි අඩු කරනවා විකුණුම් වියදමයි මොකක්ද යථා තත්ත්වයටපත් කිරීමේ වියදමයි කියන දෙක විකුණුම් මිලෙන් අඩු කරනවා විකුණුම් වියදමයි යථා තත්ත්වයටපත් කිරීමේ වියදමයි මේක අපිට දීලා තියෙනවනේ දැනටමත් දරා ඇති පිරිවැය කීයද 112යි නේ මොකනේ තියෙන්නේ 112යි මං හරි නේද 112යි අපේක්ෂිත විකුණුම් මිල ඍණ අපේක්ෂිත විකුණුම් වියදම් හරි ඊට පස්සේ sorry විකුණුම් වියදම නෙමෙයි දැනටමත් දරා ඇති පිරිවැය කියන්නේ විකුණුම් පිරිවැය විකුණුම් වියදමක් නෑ මේකේ විකුණුම් වියදමක් නෑ හැබැයි නිම කිරීමේ වියදමක් තියෙන කීයක්ද 15ක එහෙනම් නිම කිරීමේ වියදම් 15ක් තියෙනවා ඒ 15 අඩු වෙනවා හරි එතකොට එහෙනම් සුද්ධ උපලබ්ධියගේ කීයද 110යි අපේක්ෂිත විකුණුම් මිලෙන් අපේක්ෂිත විකුණුම් වියදම් සහ යථා තත්ත්වයටපත් කිරීමේ වියදම් අඩු වුණාම එන්නේ සුද්ධ උපලබ්ධිය 110යි පිරිවැය කීයද පිරිවැය 112යි තොග පිරිවැය 112යි සුද්ධ උපලබ්ධියගේ 110යි ඉතින් එහෙනම් තොග කපා හැරීම කීයද 2000යි තොග කපා හැරීම කීයද 2000යි ඔන්න උත්තර මොකක්ද මෙතනින් සුද්ධ උපලබ්ධියගේ හොයනවා තොගේ පිරිවැය 112ක් තියෙනවා එහෙනම් පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ 2000කින් අඩුයි එහෙනම් තොග කපා හැරීම කීයද 2000යි ඔන්න උත්තර